තව ටික වේලාවකින් විදුලිය කප්පාදු වීමට නියමිත නිසා තමයි අපි ඊට පෙර නියමිත වේලාවට මදක් කලින් මේ සාකච්ඡාව පටන් ගන්නෙ. ඔබ අප සියලු දෙනාම දන්නවා මේ අර්බුදයේ ඉතා උග්‍ර ලෙස වර්ධනය වෙන්න පෙර ආතුව කිහිප අවස්ථාවකදීම අපි මේ රටේ පොදු ජනතාවත් ඒ වගේම පාලක තන්ත්‍රයත් දැනුවත් කිරීමට උත්සාහ කළා. කල්තියා පෙර ක්‍රියාමාර්ග නොගෙන සිටීමෙන් සිදුවෙන්නේ පාලනය කරගත නොහැකි මට්ටමට මේ අර්බුදයේ උස්සන්න වීමත් ඒක ආර්ථික ආපදාවක් දක්වා වර්ධනය වීමත් ඒ ආර්ථික ආපදාව අපි කවුරුත් දන්නවා ඒ ආර්ථික ආපදාව අර නයෝමි ක්ලේන් කියන මහත්මිය ලියපු The Shock ඩොක්ට්‍රින් කියන පොතේ තියෙන පරිදි ඒ ආපදාව පාවිච්චි වෙනවා ඊට පස්සේ ඊටාම් බිහිසුණු අවශ්‍යතා ඉටු කර ගැනීම වෙනුවෙන්. දැන් අපිට ඒකට හොඳ උදාහරණයක් තමයි පසුගිය දවස්වක විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහත්මයා කියනවා ලංකාවේ තියෙන IOC පමණක් නෙවෙයි ඉතුරු වෙලා තියෙන පෙට්‍රල් ෂෙඩ්ස් ඉතුරු ප්‍රමාණයත් ඛනිජ තෙල් නිපදවන නිෂ්පාදනය කරන රටවල සමාගම් දෙක තුනක් අතරේ බෙදී යන පරිදි කළ යුතුයි. ඒ කියන්නේ එකෙන් අදහස් වෙන්නේ පෙට්‍රෝලියම් එක වසා දැමිය යුතුයි කියන එක අදහස. රාජ්‍ය බලශක්ති සැපයීමේ වගකීමෙන් ඉවත් විය යුතුයි. අපි දන්නවා සිරිමාව වාර්ඩියේ බණ්ඩාරනායක මැතිණිය මීට වසර ගණනාවකට පෙර ආතුව ඔය පෙට්‍රෝලියම් එක හැදුවේ එවකට තිබිච්ච විදේශීය සමාගම්වල ආධිපත්‍ය සහ බලය අහිමි කරමින් විශේෂයෙන්ම බලශක්තිය පිළිබඳ වගකීම රජයේ සතුව තිබිය යුතුයි කියන දැඩි විශ්වාසයේ ඉඳලා. දැන් කාංචන විජේසේකර මැතිතුමාට අනුව සිරිමාව බණ්ඩාරනායක මැතිණිය එදා ගෙන තියෙන පියවර වැරදි. එදා ඔය කැල්ටෙක්ස්ලා අර ටෙක්ස්ලා මේ ටෙක්ස්ලා ඔක්කොම හිටියා වගේ හිටියනම් කාංචන විජේසේකර අමාත්‍යවරයාගේ ප්‍රකාශය අනුව අද මෙහෙම අර්බුදයක් නැහැ. නමුත් අපි කවුරුත් දන්නවා මේ අර්බුදයට හේතුව ඛනිජ තෙල් සැපයීමේ සහ බෙදා හැරීමේ ඒකාධිකාරයක් හෝ අර්ධ ඒකාධිකාරයක් රජයේ සමාගමක් සතුව පැවතීම නෙවෙයි. ඒකනම් අර්බුදය අඩු ගානේ IOC මේ පෙට්‍රල් ෂෙඩ් වලවත් නියමිත ප්‍රමාණයට තෙල් ගන්න පුළුවන් වෙන්න. අපි දන්නවා ඒ පෙට්‍රල් ෂෙඩ් වලත් බරපතල පෝලිම් තියෙනවා, හිඟයක් තියෙනවා, මේ ප්‍රශ්නේ තියෙනවා. ඒතකොට IOC එක වුණත් තෙල් ඇනුම් කරන්නේ මේ රටේ ඉඳන් මේ රටේ බැංකු පද්ධතියෙන් LC ඕපන් කරලා ඩොලර් මේ රටෙන් යවලා. එතකොට ඒ වගේ ක්‍රියාත්මක වෙන IOC එකටත් බැරි නම් වෙන කවුරුවත් ආවයි කියලා තමන්ගේ රටේ ඩොලර් වියදම් කරලා තමන්ගේ රටේ මුදල් වියදම් කරලා මෙහෙට තෙල් අරගෙන ඇවිල්ලා මෙහෙ විකුණලා ඒ වගේ කතාවක් වෙන්න තියෙන සම්භාවිතාව විතර අඩුයි. බැරිම කියලා අපි කියන්නේ නැහැ. කොහොම නමුත් දැන් මේක තමයි ආපදාව පාවිච්චි කරන විදිය. දැන් වෙන වෙලාවක මේක කිව්වනම් පෙට්‍රෝලියම් එක මේ සේවකයෝ වෘත්තීය සමිතිය දැනටම පාරට බහැලා. දැන් පාරට බහින පෙට්‍රෝලියම් එකක් නැහැ ඒකත් වැහිලා. එතකොට මේ අර සාමාන්‍ය තත්වයකදී අත තියන්න බැරි වැඩවලට මේ වගේ තත්වයක් පාවිච්චි කරනවා අත තියන්න. අපි කිව්වේ මේ අර්බුදය පුනරුදය බවට පත් කර ගැනීමේ මාර්ගයකයි මේ රට ගෙනියන්න ඕනේ කියලා. හැබැයි අර්බුදය පුනරුදය බවට පත් කරගන්න මාර්ගයේ වෙනුවට තියෙන පණන් අටත් නැති කරගන්න මාර්ගයට අර්බුදයෙන් අර්බුදයට උස්සන්න කරන මාර්ගය තමයි මේ රට අද වර්තමාන පාලකයන් විසින් ඇදගෙන යමින් තිබෙන්නේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්මයා එනකොට යම්කිසි කොටසක් ඇතුලේ යම්කිසි බලාපොරොත්තුවක් තිබුණා නම් දැන් ඒ බලාපොරොත්තුව නැත්තටම නැති වෙන මට්ටමකට ඇවිල්ලා තියෙනවා. මේ රටේ මහජනතාව දැන් දවස් කිහිපයක් තිස්සේ ඉන්ධන පෝලිම් වල අනිකුත් පෝලිම් වල දුක් විඳිනවා. දැඩි පීඩනයකට ආතතියකට පත් වෙලා තියෙනවා. ඒ ආතතියම ෂොක් ට්‍රීට්මන්ට් එක දෙන්න පාවිච්චි කරනවා. ඒක තමයි දැන් වෙමින් පවතින්නේ. මේක මීට පෙර වෙනත් රටවල් වලත් වෙලා තියෙනවා. දැන් තව ටික දවසක් යනකොට කියයි විදුලිය කප්පාදුව වැඩි වෙයි, පැය 10 වෙයි. එතකොට රජයට විතරක් මේ විදුලිය සැපීම කරන්න බෑ. ඒ නිසා ඒකත් පුද්ගලික අංශයට දෙන්න ඕනේ. ඉන්දියාවේ සමාගමකට ඒක ග්‍රිඩ් කරන්න. එතකොට අපිට කරදරයක් නැතුව කරන්ට් එක හම්බෙයි. දැන් මේ වගේ විෂම යෝජනාවලට මේ වගේ වෙලාවක මිනිස්සුන්ට තියෙන්නේ ආතතියෙන් පිරිච්ච විෂම මනසක් නිසා ඒ විෂම මනස පාවිච්චි කරනවා විෂම තීරණ කරා සමාජය ඇදගෙන යනවා. ඒක හැම පැත්තකින්ම වෙනවා. සමහරලාට ෂෙඩ් එකක පොලිමේ බලාගෙන ඉන්න මිනිස්සු ගාවට කෙනෙක් කවුරු හරි ඇවිල්ලා පුංචි මොකක් හෝ වැරද්දක් අල්ලගෙන කලහකාරී ලෙස හැසිරෙන්න පටන් ගත්තොත් ඒක ට්‍රෙන්ඩ් එකක් බවට පත් වෙන්න පුළුවන්. මොකද සාමාන්‍ය ජන සමාජයේ ඉන්නේ විෂම තත්වයට ඇදවෙන්න. අර හෙල්මට් එක දාගෙන එන පුද්ගලයා ඒ වැඩේට ඒ තත්වය පාවිච්චි කරනවා වගේ ආණ්ඩුවේ මැති ඇමතිවරු ජනාධිපතිවරයාගේ සිට අගමැතිවරයාගේ සිට ඒ අය බලන්නේ දැන් මේ ආතතිය මේ විෂම තත්වය මේක ඉන්දියානු ප්‍රාණයපේට අපේ රට ගිල ගැනීම දක්වා අරගෙන යන. විදුලි බල මණ්ඩලේ ෆේල් කියයි ඊළඟට ඉන්දියාවෙන් විදුලිය ගන්න ග්‍රිඩ් එකක් හයි කරමු කියයි. එතකොට ඉන්දියාවට පුළුවන් මේ රටේ බලශක්තිය හසුරු වීම ඒගොල්ලෝ අතට ගියාම ඒගොල්ලෝ අකමැති පාලන තන්ත්‍රයන් මේ රටේ බිහි වෙන්න කිසි ලෙසකින්වත් ඉඩක් මතු වෙන්නේ නැහැ. එහෙම බිහි වුණත් ඒවා ස්විච් ඔෆ් කරලා හරි රටාකර්මණ්‍ය කරන්න එයාට බලය ලැබෙනවා. ඉතින් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ අද මේ ආර්ථික ආපදාව පාවිච්චි වෙන්නේ දැන හෝ නොදැන පාවිච්චි කරමින් ඉන්නේ ශ්‍රී ලංකාව කියන ජාතික රාජ්‍යයේ අන්තිම පණනලත් අහිමි වෙන ආකාරයට බව තමයි අපිට පේන්නේ. අපි ඕනතරම් විසඳුම් කිව්වා මේකෙන් ගොඩ එන්න. මම පාර්ලිමේන්තුවේදී කිව්වා අරමුදලක් අපි විදේශගත ශ්‍රී ලාංකිකයන්ගෙන් මේ රට ඇතුලේ ඉන්න මිනිස්සුන්ගේ අතේ තියෙන ඩොලර් ටික එක අරමුදලකට දාන්න කටයුතු කරමු. ඒ ඩොලර් සංචිතය මහ බැංකුව අතේ තියාගෙන ඉමු. ඒ ඩොලර් සංචිතයට බහරකාර මණ්ඩලයක් සර්වපාක්ෂික නියෝජනයක් සහිත
විපක්ෂ නායකයයි අගමැතිගේ නියෝජිතයා විපක්ෂ නායකගේ නියෝජිතයා අනිත් පක්ෂවල නියෝජිතයෝ ඒ අය හරි නැත්තම් නම් කරන අය හරි ඒ සර්වපාක්ෂික නියෝජනය බාරකාර මණ්ඩලයක් හදමු. ඒ බාරකාර මණ්ඩලය හැදුවම මිනිස්සුන්ට විශ්වාසය ඇති වෙනවා. ඒ බාරකාර මණ්ඩලය අනුමත කරන දේවල් වලට විතරයි ඒ ඩොලර් පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. වියදම් කරන්න පුළුවන් වෙන්නේ. බෙහෙත් ගන්න නම් කොහෙන්ද බෙහෙත් ගන්නෙ? මොකද්ද මිල? ඒ ඔක්කොම විමසලා ඊට වඩා අඩුවට මිල ගන්න තියනවා දේ බෙහෙත. අන්න ඒ ඔක්කොම විමසලා තමයි අනුමත කරන්නේ. ඒ නිසා අන්න ඒ විදිහේ ක්‍රියාපටිපාටියක් ඇති කරලා අඩු ගානේ සර්වපාක්ෂික බාරකාර මණ්ඩලයක් ඒ අරමුදලට හැදුවොත් ඒ ඇති වෙන විශ්වාසය නිසා විදේශගත අය පමණක් නෙවෙයි මේ රට ඇතුලේ ඩොලර් තමන් අතේ තියාගෙන ඉන්න මිනිස්සු පවා මේ රට ඇතුලේ හිටියත් වෙන රටවල ඩොලර් තැන්පත් කරලා තියෙන අය පවා ඒවා අරගෙන ඇවිල්ලා අරමුදලට දෙයි. මොකද කිසිම මිනිහෙක් මේ වෙලාවේ තමන්ට මොකක් හෝ දායකත්වයක් දෙන්න පුළුවන් නම් මේ විපතෙන් ගැලවෙන්න ඒක ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඒක තමයි තෙල් පොලිමේ ඉන්න මිනිස්සු කෑම එක බෙදා හදාගෙන කණ එකකින් පෙන්වන්නේ. අමාරු වැටිච්ච වෙලාවේ අපි එකිනෙකාට පිහිට වෙමු කියන මනස ස්වයංව අපි තුල නිර්මාණය වෙනවා ඉපදෙනවා. ඉතින් ඒ తত্ত্বය ඒ යෝජනා කරාට මේ දක්වා කිසිම ප්‍රතිඵලයක් නැහැ. තාම මොකද්ද කරන්න කියලා අගමැතිවරයා ඇවිල්ලා කිව්වා. ඒ හොඳ යෝජනාවක් අපි ඒක කරමු කියලා. හැබැයි ඉතින් ඒකට බොහොම කාර්යක්ෂම වෙන්න ඕන. කඩි මුඩි ඒ වැඩ ටික කෙරෙන්න ඕන. ඒකට ඕන කරන අනපනත් හැදෙන්න ඕන. ඒවා පාර්ලිමේන්තුවට ගේන්න ඕන. දැන් බලන්න මේ වෙනකම් විදේශ විනිමය පනත සංශෝධනය කරාද? විදේශ විනිමය පනත බලගන්නුවද? විදේශ විනිමය පනත අනුව ඕන කෙනෙකුට අපේ රටේ සල්ලි එළිය ගිහින් තියාගෙන ඉන්න පුළුවන්. අපනයන කරුවන්ට ඒ මුදල් එහෙ තියන්න පුළුවන්. මාස 3කින් 6කින් ගේන්න ඕනේ කොට නොගෙනාවොත් මොකද්ද කරන්න කියලා පනතේ නැහැ. ඉතින් නොගෙනාවොත් මොකද්ද කරන්නේ කියන එක පනතේ නැත්තම් මොකටද ගේන්නේ? මොකටද බය වෙන්නේ? ඒ තමයි පහුගිය යහපාලන ආණ්ඩුව කාලේ ඒ විදේශ විනිමය පනත දියාරු කරපු විදිය. ඉතින් ඒකෙන් පස්සේ වෙලා තියෙන්නේ අපි කියනවා ලංකාව විදේශ රටවලට බහන්න යවලා නිෂ්පාදනය කරලා උපයන ආදායම වැඩි වෙලා කියලා. වැඩි වුණාට මෙහෙ නෑ. අපි මෙහෙ හිගමනට වැටලා. අපනේන ආදායම වැඩි කියනවා, වැඩි වෙලයි කියනවා. සල්ලි මෙහෙට එන්නේ නෑ. ඒවා එහෙ තියාගෙන එක එක වෙන වෙන ඒවට යෙදවෙනවා. ඉතින් ඒ නිසා අපි කියන්නේ ඒ ගත යුතු පියවර විදේශ විනිමය පනත සංශෝධනය කිරීම අපි අර කියපු අරමුදල හදලේ බාරකාර මණ්ඩලයේ යටතේ අරමුදල පත් කිරීම මේ විදිහේ විවිධ පියවර ගන්න පුළුවන්. සෝවියට් සංගමයේ ලෙස අපිට කලින් උදව් කරපු රට අද රුසියාව රුසියානු සමූහාණ්ඩු සංගමයත් එක්ක මීට පෙර කතා කරන්න තිබ්බේ. මීට පෙර අද ජර්මනිය තාමත් ගන්නවා ගෑස් ඔයිල් රුසියාවෙන්. යුරෝපේ රටවල් ගන්නවා. ඉන්දියාව ගන්නවා. චීනය ගන්නවා. තායිලන්තය, වියට්නාමය, සිංගප්පූරුව මේ ඔක්කොම එග්‍රීමන්ට් අත්සන් කරලා තියෙනවා. දැන් මම මේක කියනකොට පාර්ලිමේන්තුවේ කංචන විජේසේකර ඇමතිවරයා කියනවා ඇයි හිටපු ඇමතිගේ කාලේ රුසියාවෙන් ගත්තේ නැත්තේ කියලා. රුසියාවේ ඒ හිටපු ඇමතිගේ කාලේ රුසියාවේ යුක්‍රේන යුද්ධය තිබ්බේ නැහැ. මේ ඇමතුමාට නොතේරෙන්නේ ඒක. යුද්ධය ඇති වුණාට පස්සේ යුරෝපා වෙළඳ පොලෙන් තරජනයක් ආවට පස්සේ සම්බාධක ආවට පස්සේ තමයි රුසියාව ආසියාවට හැරුණේ. ඒ වෙළඳාමට. ඒ වාසිය තමයි ඉන්දියාව ගත්තේ එග්‍රීමන්ට් එකක් අත්සන් කළා. වර්තමාන වෙළඳ ඇමති පාර්ලිමේන්තුවේදී කිව්වා අප්‍රේල් වල තිබුණා ඒ රුසියානු ශ්‍රී ලංකා ආර්ථික කොමිසම ඒක කල් දැම්මේ රටේ තිබිච්ච තත්ත්ව නිසායි කියලා. ඇයි Zoom මීටින් එකක් තියන්න බැරිද දෙන්න දෙපොළු ඉඳගෙන? ඉන්දියාව ඔය එග්‍රීමන්ට් එකට ගියේ මම දන්න තොරතුරු අනුව එක Zoom මීටින් එකයි පැවැත්තුවේ. එකයි. එක Zoom මීටින් එකක් තියලා එග්‍රීමන්ට් එකට ගියේ. ඇයි අපිට එහෙම කරන්න බැරිද? ඇයි අපිට රුදාව නැද්ද ඒකට? 135ක් අඩුවෙන් ඒ එග්‍රීමන්ට් එකට අනුව ඉන්දියාවට තෙල් ලැබෙනවා. අද හැම රටක්ම රුසියාවත් එක්ක එග්‍රීමන්ට් එකට යන්නේ වාසිය ගන්න. ඇයි ඒ වාසිය ගන්න අපිට උනන්දුවක් නැත්තේ? වෙන හැබැයි ඉතින් ඒකට එග්‍රීමන්ට් එකට ගියාම ඒගොල්ලෝ තීරණය කරන සූත්‍රයකට ඒ මිලට හම්බෙනවා කාටවත් කොමිෂන් ගන්න හම්බෙන්නේ නැහැ. අතයට ගාණක් කපන්න හම්බෙන්නේ නැහැ. ඒ හින්දා උනන්දුව මදිද කියලා මට තේරෙන්නේ නැහැ. ඉතින් ඉන්දියාවට පුළුවන් නම් ඒක ගැන හිතන්න නැතුව ඒ එග්‍රීමන්ට් වලට ගිහිල්ලා ඒ වාසිය රටට ගන්න. ඇයි මේ රටේ එහෙම කරන්න බැරි? මොකද රුසියාව අනිවාර්යෙන් ඔවුන්ගේ වෙළඳ පොළ අවකාශය අද ආසියාවට හරවලා තියෙන්නේ. ඒකේ වාසිය අපි ගන්න ඕන. බොරතෙල් ගේන්න පුළුවන්. බොරතෙල් ගෙනල්ලා නැවත අපේ රටේ අනිත් අතුරු නිෂ්පාදන උපද්දවන්න පුළුවන්. ඒ වාසිය ගන්න උනන්දුවක් තියෙන බවක් පේන්නේ. දැන් ඔන්න කියනවා ඇමතිවරු දෙන්නෙක් යනවලු එහෙම මේ ඔය නිකන් ඇමතිවරු ගියයි කියලා ඒව කරන්න පුළුවන් කියලා මම නම් හිතන්නේ අපරාධ ඒකට යන ඩොලර් ටිකක් ආණ්ඩුවේ සල්ලි නම් වියදම් වෙන්නේ. දැන් මට ආරංචි එක ඇමති කෙනෙක් ගිහිල්ලා එංගලන්තේ හොඳ සුපිරි හෝටල් එකක ඉන්නවලු. ඉතින් මේ වෙලාවෙවත් අඩු ගානේ අමතුවරුන්ට වගකීමක් නැද්ද රටකට ගියොත් අඩු ගානේ එහි තානාපතිත තියෙනවනේ නිල නිවසක්. ඒකෙත් හිස් කාමරයක් දෙකක් ඇතිනේ. ඒකටවත් වෙලා ඉන්න බැරිද මේ ඇමතියන්ට? මේ වෙලාවේ පෙන්වන්න ඕන ආදර්ශයක නෙවෙයිද? හරි තානාපතිගේ ගෙදර ඉඩ නැහැ කියන්නකෝ. අඩු ගානේ ඔය තරු පහේ හයේ නෙවෙයි එක තරුවක්වත් නැති හෝටල් එකකට වෙලා ඉන්න බැරිද? මේකද පෙන්වන ආදර්ශය. ඒ නිසා අපි තා ඕනෑකමින් ඉල්ලනවා එක පැත්තකින් මහජනතාව ඉතාම දුක්ඛිත විදියට මේ තත්ත්වය දරා ගනිමින් ඉන්නේ. ඒ මහජනතාවට යම්කිසි අපේක්ෂාවක් බලාපොරොත්තුවක් දල්වන කිසිම ක්‍රියාමාර්ගයක් ආණ්ඩුව පැත්තෙන් පේන්නේ නැහැ. දැන් අර නිතිපතා
අනාගත තත්ත්වය ගැන අනාවැකි පළ කරන අගමැතිතුමාවත් හොයාගන්න නැහැ. ඉතින් මෙහෙම වෙන්න දීලා මේ රටට අයිතිකාරයෙක් භාරකාරයෙක් නැති විදිහට මේ රටට ඉදිරියට යන්න බෑ. ඒ නිසා අපි මේ හදිසි තත්ත්වය ඇතුළේ අපි ඉල්ලනවා කරුණාකරලා මේ කසිකබල් පාලනය වෙනුවට සර්වපාක්ෂික පාලනය පිහිටුවන්න ඉදිරිපත් වෙන්න. සර්වපාක්ෂික පාලනයක් පිහිටුවලා මේ තත්ත්වය වෙනස් කරන්න මැදිහත් වෙමු. ජනාධිපතිවරයා හිටියත් නෑ වගේ ඉන්න තත්ත්වයකටපත් කරමු. ඒ මගින් සර්වපාක්ෂික පාලනය දැන් ජනතා විමුක්තිවරුණ මම දැක්ක ඊද කොසි කියලා තියෙනවා ජනාධිපතිවරයා හිටපුවාවේ අගමැතිකමේ හිට දෙනවා නම් ඇමති මණ්ඩලෙත් දෙනවා නම් අපි මේක මාස 6න් ගොඩ ගන්නවා කියලා. ඉතින් එතුමට මාස 6න් පුළුවන් නම් අපි ඔක්කොම එකතු වුණා මාස 3න් පුළුවන් වෙයි. හොඳයිනේ. ඉතින් ඒ කියන්නේ දැන් ජනාධිපති හිටීම හෝ නොහිටීම පිළිබඳ කොන්දේසිය පැත්තක දාලා නේ තියෙන්නේ. එතකොට එයා හිටියත් නැතත් ඒ සර්වපාක්ෂික පාලනයක් පිහිටෙව්වොත් ජාත්‍යන්තර විශ්වාසය ඇති වෙනවා. මේ පාලනය ගැන ජාත්‍යන්තර විශ්වාසය නැහැ. ඉන්දියාවේ ක්‍රෙඩිට් එකට හම්බෙන ඒව නතර වුණාම ඉවර වුණාම මොකද කරන්න කියන එකට මාස දෙක තුනකට කලින් හිතලා උත්තරයක් හොයාගන්නේ නැත්තම් එහෙම ඔළුව කල්පනා කරන්න බැරි thinking power එකක් නැති චින්තන ශක්තියක් නැති මිනිස්සු නම් මේවා ගැන කටයුතු කරන්න. ඉතින් එහෙම වගකීම් විරහිත මිනිස්සුන්ට මේ රටේ ජන ජීවිතයත් එක්ක සෙල්ලම් කරන්න දෙන්න බෑ. මේ රටේ මේ ආපදාව වෙන උවමනාවක් වෙනුවෙන් පාවිච්චි කරන්න ඉඩ දීලා බලන් ඉන්න බෑ. රටේ ජාතික සම්පත් කුණු කොල්ලට විකුණන් කන තැනට මේ රට ගෙනියන්න ඉඩ දීලා බලන් ඉන්න බෑ. ඉන්දියානු ආධිපත්‍යයට ඉන්දියාවේ 29 වෙනි ප්‍රාන්තය බවට මුලින් කියයි ඉන්දියානු රුපියල හොඳයි ඕගොල්ලෝ ඉන්දියානු රුපියල භාවිතයට ගන්න කියලා. අපේ මිනිසුන්ටත් විෂම මනසක් තියෙන වෙලාවනේ මේ වෙලාවට පෙනේ උරු ලංකාවේ රුපියල බාල්දු වෙලා ඒ නිසා ඉන්දියාවේ රුපියල මේ රටේ පිළිගත් මුදල් ඒකකයක් හැටියට ගනුදෙනු වලට තියෙන එක හොඳයි කියලා හිතේ. ඒ අනුව ඉන්දීය රුපියල ලංකාවේ රුපියල ඇතුළට එයි. ඊට පස්සේ අර මං කිව්වාගේ පෙට්‍රෝලියම් එක දැන්ටමත් අහනවා IOC එකට ඉතුරු ටිකක් දෙන්නද කියලා. මොකක්ද එකඟතාවයක් ආවොත් දෙන්න පුළුවන් කියලා සලකා බලනකොට. එතකොට මේ විදිහට එක එක කොටස් එක විදිහට අදානිය ඇවිල්ලා අරහේ මොකද්ද මේ මන්නාරමේ අතිශය දැවැන්ත ඒ සූර්ය විදුලි බලාගාරය ඒව හැදේ. ඒවැ අතිරේක විදුලිය, ඒවැ උත්පාදනය කරන අතිරේක විදුලිය කොයි අවශ්‍යතාව වෙනුවෙන් පාවිච්චි වෙයිද නැද්ද කියලා අපිට පැහැදිලි නෑ. දැන් කංකසන්තුරේ දකුණු ඉන්දියාව යා කරලා බෝට්ටු සේවයක්ද ට්‍රෝලර් සේවයක්ද පටන් ගන්න නියමිතයි. එහෙම එන්නේ මේ පෙන්න්නේ මේ අර්බුදය. මේ ඇති වී තිබෙන අර්බුදය ආර්ථික අර්බුදය පුනරුදේ මොහොත බවට පෙරලා ගන්නේ නැතුව මේ අර්බුදය පාවිච්චි කරමින් ඉන්නවා අසල්වැසියාගේ ආධිපත්‍යයට අපේ රාජ්‍ය සම්පූර්ණයෙන් ගිලදීම සඳහා. මෙන්න මේ මානසිකත්වයෙන් ඉන්න පිරිසකට මේ රටේ පාලන තන්ත්‍රය තවදුරටත් දරාගෙන ඉන්න ඉඩ දීම ඉතා භයානකයි. ඒ නිසා තමයි අපි අන්තිම තත්පරයේ යෝජනා කරන්නේ සර්වපාක්ෂික පාලනයක් පිහිටුවමු, ජාත්‍යන්තර විශ්වාසය ඇති කරමු. ඒ වගේම අපේ දේශීය වශයෙන් විදේශගතව සහ රට ඇතුළේ ඉන්න යමක් කළ හැකි මිනිස්සු අතර තියෙන විශ්වාසය තහවුරු කරමු. ආර්ථික අර්බුදයට ගොදුරු වෙලා ඉන්න මහජනයටත් ඒ කං කඩා වැටිච්ච මානසිකත්වයේ වෙනුවට නැවත නැගී සිටීමේ මානසිකත්වයට ඉදිරියට එීම සඳහා වැඩපිළිවෙලක්, ක්‍රියාමාර්ගයක්, සැලැස්මක් ජාතිය හමුවේ තබමු. අන්ධයෝ වගේ මේ අර්බුදයේදී කටයුතු කරොත් වෙන්නේ අපි මේ අර්බුදය අවසන් වෙන්නේ ජාතියක් හැටියට අපේ පැවැත්ම සහ මුලින්ම අවසන් වෙලා කියන එක අපි තේරුම් ගත යුතු තිබෙනවා. මේ කරුණු ටික තමයි ඔබට මතු කරන්න අවශ්‍ය. දැන් ඔබතුමාලා ඇතුළු සෑම කණ්ඩායමක්ම මේ අර්බුදයේ ආරම්භයේ සිටම කියන එකම දෙයක් සර්වපාක්ෂික ආණ්ඩුවක් හදමු. නමුත් මේ අද වෙනතුරු හෙටත් දවසේ තාමත් නෑ කතාවක් වගේ දැන් අපිට පේන්නේ. ඉතින් මේ තත්ත්වෙන් ඊට පස්සේ ගන්න ඕනේ පියවර මොකද්ද? තාමත් නැහැ නේ ඔබතුමාලා කිව්වට දැන් අපි කවුරුත් තේරුම් ගන්න ඕන අපි නිකන් මේකේ විවේචනය කර කටබලියම් බලාගෙන හිටියොත් වෙන්නේ මේකේ වාසිය යන්නේ කාටවත් නෙවෙයි පිටට. ඒකයි අපි මේ කියන්නේ. මේ මොකක් හරි දැන් සජිත් ප්‍රේමදාස මහත්තයා හරි වෙන මහත්තයෙක් හරි හිතන් ඉන්නෝ නම් මේ අර්බුදය ඇතුලේ වාසිය සැලසෙන්නේ Tamanට කියලා ඒක එහෙම නෙවෙයි වෙන්නේ. දැන් අර 9 වෙනිදා ලේවැකි රාත්‍රියේ වාසිය කාටද ගියේ? ඒ 9 වෙනිදා දවසේ ඒ ප්‍රචණ්ඩත්වයේ ඒ ප්‍රහාරාත්මක ක්‍රියාවලියේ වාසිය කාටද ගියත්? රනිල් වික්‍රමසිංහ මහත්තයා. මේ තනි മന്ത്രിවරයෙක් හැටියට ජාතික ලැයිස්තුවෙන් ඇවිල්ලා අවුරුදු එකමාරක් පාර්ලිමේන්තුවට එන්නේ නැතුව ඔලුව කහ ඉඳලා ආපු රනිල් වික්‍රමසිංහ මහත්තයා තමයි ඒ වාසිය ගන්නේ. ඒ නිසා මේ අර්බුදය උස්සන්න වෙන්නේ ඉඩ හැරලා බලා හිටියොත් ඒකේ වාසිය ගන්නේ බාහිර බලවතුන්. ඒ බාහිර බලවතුන් වාසිය අරගෙන මේක ගැට ගහලා හිර කෙරුවට පස්සේ ආයේ ගැලවීමක් නැහැ. ඒකයි මෙතන තියෙන භයානකම. ඒ නිසා අපි කියන්නේ ආණ්ඩුව පිස්සු නටන බව ඇත්ත. හැබැයි ආණ්ඩුවට පිස්සු නටන්න ඉඩ දීලා විරෝධාකල්ප කී විතරක් බලන් ඉන්නේ නැතුව සර්වපාක්ෂික එකගතාවයකින් මේක මේ අසීරු දුෂ්කර වෙලාවේ පාලනය අතට ගන්න. කන්ට්‍රෝල් එක ගන්න. නැත්තම් මේක ඉවබ්බවක් නැතුව කොහේ හරවලා කොයි පැත්තට ගිහිල්ලා මොන විදියට කෙලවර වෙයිද කියලා අපි කවුරුත් දන්නේ නැහැ. ඒකයි ඒ අවිනිශ්චිත බව මෙතන තියෙනවා. මේ අර්බුදයේ ස්වභාවය. ඒ තත්ත්වය නැති කිරීමයි අවශ්‍ය. එහෙම වුණොත් විතරයි මහජනයට උනත් යම්කිසි විශ්වාසයක් ඇතුව මේ රට ගොඩ ගැනීම සඳහා වෙනස් විදියට හිතලා මැදිහත් වෙන්න අවශ්‍ය අවකාශය නිර්මාණය වෙන්නේ. දැන් ඔබතුමාට ඉතින්නේ කවුද මෙතන බාධකේ වෙලා තියෙන්නේ? දැන් මේ අද වෙනතුරු බාධකයක් ඇතිනේ නැත්තම් එකපාරට කරන්න පුළුවන්. එක විනාඩියක වැඩක් නේ. ආයෙම එකඟයි අපි කරමු කියන එක. දැන් මොකද්ද මෙතන බාධකේ? නෑ ඉතින් මට පේන විදියට නම් සමහරු මොන විවේචන ඉදිරිපත් කර හිටියත් වගකීම දරන්න බයයි. Taman
මේ ගිනි ගුඩට අත දාලා අත පුච්ච ගන්න වෙයි මේ මට නිකන් හොඳට ඊළඟ ඡන්දෙන් දිනා ගන්න පුළුවන් පොටක් පෑදිලා තියෙන වෙලාවේ මේකට කර ගහන්න ගිහිල්ලා අත පුච්ච ගන්න වෙයි කියලා හිතනවා. ඒක තමයි මානසික බැරියර් එක. නායකයෝ ඕන වෙන්නේ රටක් හොඳට යන වෙලාවට නෙවෙයි. නායකයෝ නම් ඒගොල්ලෝ රට අමාරුවේ වැටිච්ච වෙලාවට තමයි Taman නායකයෝ කියලා පෙන්වන්න ඕනේ. අපි ඉන්නේ මේ මනසින් අපි මේක දිහා බලන්නේ. අපි අනිත් අයට යෝජනා කරන්නේ කරුණාකරලා මේ මනසින් මේ දිහා බලන්න. එකමුතුව එක්සත්ව සමගිව සර්වපාක්ෂික එකඟතාවයක් ඇති පාලනයක් පිහිටවලා මේ විපත්තිදායක මාවතෙන් මේ රට කෙටි කාලිනව ගොඩ ගන්න මැදිහත් වෙන්න වගකීමක් තිබෙනවා අපි හැමෝටම. දැන් ඔය කියන විදිහට ජනතාව විමුක්ත කරගන්නේ ඔය කියන අදහස. ඒගොල්ලන්ට දෙන්නේ කියන එක. ඔවුන්ට පුළුවන් වේද ඔය කියන තත්ත්වයන් වැඩේ කරගෙන යන්න. no comments. මේ වෙලාවේ කාටවත් රිද්දන්න ඕන වෙලාවක් කියලා මං හිතන්නේ නැහැ. එතකොට දැන් මේකෙන් දැඩි ලෙස පිටවට පත්ලා තියෙන අපි දන්න එක කණ්ඩායම. මොකද සෞඛ්‍ය සේවය. ඉතින් සෞඛ්‍ය සේවයේ බරපතල අපි දැක්කා දෙවි දිගටම මේ ගැටු සාග සත්‍යයක් ඇතිලා තිනවා. දැන් තෙල් අරුබුදේ ඔවුන්ට මෙන්න විකල්ප ක්‍රමයක් හොයලා දෙන්න විදියක් නැද්ද? මොකද ජනතාව කියන්නේ අපි යන්නත් ඕනේ එතෙන්ටනේ. ඒ සම්බන්ධයෙන් මොකද වෙන්නේ? ඔව් දැන් මම දන්න විදියට බලශක්තිය ඇමතිවරයා විදේශගත වෙලා ඉන්නේ. කෙසේ වෙතත් යන්න කලින් මේ ප්‍රශ්න ගැන යම්කිසි වැඩපිළිවෙලක් සෑදිය යුතු තිබුණා. දැන් සමහර ස්පිරිතාල වලට යම්කිසි එක ෂෙඩ් එකක් වෙන් කරලා තියෙනවා. ඉතින් ස්පිරිතාලේ ඉන්න ඔක්කොම ගිහිල්ලා පොලිමේ ඉන්නවා මේ ඒ ෂෙඩ් එක ගාව. එක ෂෙඩ් එකක් ඒ සේවකයන්ට වෙන් කරයි කියලා ප්‍රශ්නේ උග්‍ර වෙනවා මිසක් විසඳෙන්නේ නැහැ. ඉතින් ඒකට වෙනත් උපක්‍රම පාවිච්චි කළ යුතු තිබෙනවා. ඒවා අමාරු දේවල් නෙවෙයි. මං දන්නේ නැහැ ඇයි මේ තරම් පුංචි ප්‍රශ්නයකට උත්තරයක් දී ගන්න මේ අයට බැරි කියලා. ඒ වගේම අපි දැක්කා මේ යම් එකේ YouTube නාලිකාවල යනවා මේ බිලියන 2ක වංචාවක් සිදු වෙලා තියෙනවා කියලා මේ ගෙවල් හදන ආයතනයක. අතර මේකට ඔබතුමාගේ නම පොඩ්ඩක් කියන වෙනකුත් තියෙනවා. මොකද මේ ඔබතුමාගේ විවෘත කළා ඒ යම් ස්ථානවල කියලා. දැන් මොකද ඒ කතාව? මම නිවාස ඇමති හැටියට හිටපු කාලේ පෞද්ගලිකාංශයේ නිවාස ව්‍යාපෘති ආරම්භ කරනකොට ඒ දීපල සංවර්ධකයන් ගොඩක් වෙලාවට මට එක්ක සමාරම්භක උත්සවයට එහෙම නැත්නම් විවෘත කිරීමේ අවස්ථාවට නිවාස ඇමති හැටියට ආරාධනා කරලා තියෙනවා. ඒ අනුව මම ওই ප්‍රයිම් ලෑන්ඩ් එකේ එහෙම නිවාස ව්‍යාපෘති ආරම්භ කරන්න ගිහිල්ලා තියෙනවා. හෝම් ලෑන්ඩ් එකේ මට මතක හැටියට නිවාස ව්‍යාපෘති ආරම්භ කරන්න ගිහිල්ලා තියෙනවා. ඒ වගේ පුද්ගලිකාංශයේ දීපල සංවර්ධකයන්ගේ ඒ ආරාධනා ලැබුණම මම බොහෝ විට ඒ ආරාධනා පිළි අරගෙන තියෙනවා. ඉතින් ඔය කියන නිවාස ව්‍යාපෘතියත් ඒ වර්ගයේ එක ව්‍යාපෘතියක්. ඉතින් ඒකේ මට මතක හැටියට සමාරම්භක උත්සවයට තමයි මම සහභාගී වුණේ. සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිතය හැටියට මොකද ඒතර නිවාස ව්‍යාපෘතියක් පටන් ගන්නේ. මම නිවාස ඇමති. ඉතින් නිවාස ඇමතිට නිවාස ව්‍යාපෘතියක් පටන් ගන්නකොට ආරාධනා කරාම ඒකට යාම වරදක් නෙවෙයි. ඉතින් ඒකෙදී ඒ ආයෝජකයා ඒ සංවර්ධකයා එතනදී මිනිසුන්ට වංචා කරලා තියෙනවා නම් ඒ පුද්ගලයාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරලා ඒ මිනිසුන්ට ඒ සාධාරණ ඉෂ්ට කරන්න ඕනේ. නමුත් ඒ ව්‍යාපෘතියයි මගේ අතර කිසිම සම්බන්ධයක් නැහැ. පසු කාලීනව ඒ ව්‍යාපෘතිය හිමිකරු ගැන යම් දේවල් වාර්තා වෙනකොට ඔහු ආරාධනා කරා ඊට පස්සෙත් තව ව්‍යාපෘතියක් පටන් ගන්න මම ඒකට ගියේ නැහැ. මට දැනගන්න ලැබුණා මොහුගේ යම් අවුල් සහගත පසුබිමක් තියෙනවා කියලා. ඒ නිසා දෙවෙනි ආරාධනාව පිළි අරගත්තේ නැහැ. නමුත් පළවෙනි ආරාධනාව වෙනකොට අපිට එහෙම දැනගන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. ඒ අනුව ගියේ මං හිතන්නේ නිවාස ඇමති හැටියට මම එහෙම ව්‍යාපෘතියක මේ සමාරම්භක උත්සවයට ගියා කියලා මම ගැන තියෙන විශ්වාසය මත ඒ ගනුදෙනුවට යා යුතු නැහැ. මම එහෙම කියලත් නැහැ. එතන කරපු කතාව හරි මොකකවත් මම එහෙම කියලත් නැහැ. ඒ වගේම අපි දැක්කා උතුමාලා ඉවත් වෙන්න පෙර යම් රජයට යම් කිසි දෙයක් තියෙනවා නම් ඒක වේලාසිනින් පෙන්නලා දෙනවා. අපි දැක්කා උදාහරණයකට උදේගම්මන්විල හිටපු අමාත්‍යවරයා එයා කියනවා මෙහෙම නැව් එන්න ප්‍රමාද වෙනවා තෙල් මෙදාව දෙන්නේ නැති වෙනවා ඒ වගේ දේවල් කියනවා. උතුමත් යම් කාරණාවක් කිව්වා ඒවා වේලාසිනින් කීව නිසා උතුමාට යම් ගැටලු සාගත තත්ත්වයක් ඇති වුණා. සමහරක් විට රජෙන් ඉවත් වෙනවා වගේ ගැටලුවක් ඇති වුණා. දැනුත් අමතිවරයාත් කියනවනේ දැන් ඉන්න අමතිවරයා තෙල් එන්නේ මේකයි දැන් තෙල් තියෙන්නේ මෙච්චරයි දැන් මේ දවස් ටිකේ තෙල් ඇත්තෙම නැහැ. ඒ ප්‍රකාශමනේ කරන්නේ. ඔව් ඉතින් ඒ අනුව ඔහුවත් කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කිරීමට සුදුසුකම් සපුරලා තියෙනවා. යවයි නෑ. බලමු දන්නේ නැහැ. හොඳයි බොහොම ස්තුතියි.